රංගන අයිබෝවන් සුබදෑසනක්. අයිබෝවන් චිරන් සුබදෑසනක්. දැන් මේ දවස්වල ඉතින් මුකුත් ඉන්ධන ප්‍රශ්න එහෙම නැහැනේ. පෙට්‍රල් ඩීසල් එහෙම ඕන තරම් දැන් තියෙනවා නේද? හොඳයි ඉතින් පෝලිං වල ඉන්න ඕනේ නෑ. බස් එකේ දුම්රියගේ කට්ටිය ඒ විදිහට යනවා. ඔව්. කලින් වාහන වල ආගියේ කට්ටිය ඉතින් ඒ විදිහට යනවා. ඉතින් ප්‍රශ්නයක් නෑ. QR එක පෙන්නලා ගාන පෙට්‍රල් ටික ගහගෙන තමන් කලින් ගියපු විදියටම යන්න එන්න පුළුවන් දැන්. ආයි යන්න හුරු වුණා. ටික කාලයක් නතර වෙලා තිබුණා. ඒ කාලේ නම් කතා කරන්නේ සෑහෙන දේවල්. මෙන්න මෙහෙම කරා නම් හරි මෙහෙම කරා නම් හරි කියලා. ඔබට මතක ඇති රංගන මේ ඉන්ධන සම්බන්ධයෙන් අර්බුදය තිබ්බ කාල සීමාවෙදී අපි බොහෝ දෙනා මේ තමන්ගේ පුද්ගලික වාහනය යතුරුපැදිය වෙන්න පුළුවන්, කාර් එක වෙන්න පුළුවන්, වෑන් එක වෙන්න පුළුවන්. ඒවා මේ ගෙදර පාක් කරලා තියලා මේ ඉන්ධන ප්‍රශ්නේ හින්දා පෙට්‍රල් ඩීසල් හොයාගන්න බැරි හින්දා පොදු ප්‍රවාහනයට ගියා. කෝච්චිය යන්න එන්න පටන් ගත්තා වැඩට. නේ ගමන් බිමන් යනවා නම් කෝච්චිය යන්න එන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ බස් රථ වලට යොමු වුණා. හැබැයි මේ ඉන්ධන ප්‍රශ්නේ පොඩ්ඩක් අඩුවීමත් එක්කම අහපව් අර මේ පොදු ප්‍රවාහන සේවය අමතක වෙලා තියෙනවා. දැන් අර කලින් වතාවේදී කිව්වා මේ පොදු ප්‍රවාහන සේවය ලංකාවේ දියුණු කරන්න ඕනේ. ඇත්තටම මේව තමයි අවශ්‍ය. මොකද එක පෞද්ගලික වාහනයක් ගත්තොත් මෝටර රථයක් ගත්තොත් ඒකේ 4-5 දෙනෙකුට යන්න ඉඩ කඩ තිබිද්දී එක්කෙනෙක් විතරයි කොළඹට එන්නේ. යතුරුපැදියෙක් ගත්තොත් එක්කෙනෙක් හෝ දෙන්නෙක් එන්නේ. ඉතින් මේකෙදි ඉන්ධන පිච්චෙනවා වැඩි වගේම ඒ වියදම වැඩිවීම වගේම හැබැයි පොදු ප්‍රවාහන සේවයක් තවදුරටත් වැඩි දියුණු කරා නම් හොඳයි කියන එක ඒ කාලේ බොහෝ දෙනෙක්ගේ මාතෘකාව බවට පත් වෙලා තිබුණා. හැබැයි චිරාන් කියනවා වගේම දැන් වෙනකොට ඒක අමතක වෙලා ගිහලා සති දෙකක් තුනක් යනකොට අමතකයි. ඉතින් සාමාන්‍ය හැටි ඔය. රංගන දැන් පොදු ප්‍රවාහනට යොමු වෙන්න කියලා කිව්වට බෑනේ. නිකන් කිව්වට බෑ. අපි මේ පොදු ප්‍රවාහන සේවාව පාවිච්චි කරන්න ඕන කියලා කිව්වට බෑ. ඒකට අවශ්‍ය පහසුකම් ටික අදාළ ආයතන විසින් හෝ ලබා දීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. එහෙම නැත්නම් ජනතාව පොදු ප්‍රවාහනට යොමු වෙන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය උඩ මේ පොදු ප්‍රවාහන සේවාව දිරිමත් කරන්න ජනතාවට වැඩි පහසුකම් දෙන්න උත්සාහයක් දරපු අවස්ථාවක් නෙතෙෆින් බැලුම්ගල B පොසිටිව් අපිට අපි කරපු ගවේෂණයකදී අනාවරණය වුණා. මේ කතාව මුලින්ම සමාජගත වුණේ Facebook සමාජ මාධ්‍ය ඔස්සේ මේ එක මහත්මයෙක් තිබපු Facebook සටහනකින්. ඒ මහත්මයා තමයි මේ නාමල් වීරසේන මහත්මයා. මොකක්ද ඔහු තියපු සටහන? අපි එතුමාට කතා කරලා ඒක ගැන මුලින්ම ඇහුවා. ඇත්තටම මේ මට ඒක විශේෂ දෙයක් එතන. මොකද වෙන තැනක දකින්න නැති දෙයක්. අපි ඩිගින් දිගට මේ පොදු ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් මේ වෙලාවේ අපි ලොකු ඉන්ධන අර්බුදයක ඉන්න වෙලාවක පොදු ප්‍රවාහනය තමයි අපි ඇත්තේ මුස්සලා ගන්න ඕනේ. ඉතින් මම කුරුණෑගල ගිය වෙලාවේ දුම්රියෙන් මම දැක්කා මේ වාහන නවත්තලා තිනවා. කට් එකක් ගහලා තිබ්බ බයිසිකල් වලට. ඊට පස්සේ කාර් අරම මේ ඔක්කොම තැන් තැන් වල එතන පාක් කරලා තිබ්බ එක දැක්කම හරි ආසයි තුනා. මොකද මේ වගේ ක්‍රියේටිව් දෙයක්. එහෙම හිතපු එක ඒ වගේ මේ දුම්රිය ස්ථානාධිපති කෙනෙක්. නැත්තම් මොකද ගොඩාක් අපි දන්නවා දුම්රිය සේවයට උගන් තියෙනවා. ලංකාවේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒවා පළදායි ලෙස අපි පාවිච්චි කරන්නේ නැහැ. නමුත් කුරුණෑගල දුම්රිය ස්ථානයේ ඒගොල්ලන්ගේ ඉඩකඩ හරියට මේ භාවිතා කරලා තිබෙනවා. ඉතින් ගොඩක් දෙනෙකුට ඒක පහසුවක්. කොළඹ වැඩට නායට පහසුවක් ඒවා තමන්ගේ වාහනේ එතන නවත්තලා එන්න පුළුවන්. ඉතින් අනික ගාස්තුත් හරිම සාධාරණයි. මේ බලපුවාම සාමාන්‍ය මාසෙටම යනවනම් කාර් එකකට රුපියල් 1200ක් කිව්වා. මොටර් සයිකලයකට 3 wheel එකකට 800ක් කිව්වා. ඉතින් හරිම සාධාරණ ගාණක්. ඉතින් මට ඒක මේ දැක්කම ආස හිතුණා. මම ඒක Facebook එකේ ඒ ගැන ලියලා දැම්මේ. මොකද අපි ඒවා පුළුවන් තරම් මේ දිරිමත් කරන්න ඕනේ මේ වගේ ඒවා. ඉතින් එහෙම කවුරු හරි කල්පනා කරනවා නම් ඒ වගේ අය ඇගීමක් කරන්න ඕනේ. ඉතින් ඒකයි මම මේ පෝස්ට් එක දැම්මේ. හොඳයි. මේ මහත්මයා ඉතාල පැහැදිලිව කිව්වා දැන් මේ වගේ හොඳ දේවල් සමාජගත කරන්න පුළුවන් නම් සමාජයේ එක්කෙනෙක්ව මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් එක තැනක හෝ කරලා තියෙනවා නම් ඒක තවත් අය අතර බෙදාහරණයක හොඳ දෙයක්. ඒ නිසා තමයි ඒගත්තු උදාහරණය අරගෙන අද net FM බැලුම්ගල සාකච්ඡා කරන්න මේ විදිහට කරන්න පුළුවන් නම් ලංකාවේ තවත් කොයිතරම්නම් දුම්රිය ස්ථාන තියෙනවද? ඒ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව කොයිතරම්නම් ඉඩම් ප්‍රමාණයක් නිසි ලෙස පාවිච්චිට ගන්න නැතුව ඔහි අපත යවලා තියෙනවද? ඔහි කැලේට යන්න ගිහිල්ලා සමහර තැන්වල රේල් පිරිපරණයව ගලවපුව ගොඩ ගහලා සමහර තැන්වල මේ තියෙනවා දුම්රිය මැදිරි. එහෙම නැත්නම් මුකුත්ම නැහැ. ඔහි වල් වැදිලා විනාශ වෙමින් තියෙනවා. හැබැයි ඒ ඉඩකඩ තුල පළදායි දේවල් නම් කොයිතරම්නම් දේවල් කරන්න පුළුවන්ද? අද අපි net FM බැලුම්ගල B පොසිටිව් තුලින් කතා බහ කරන්නේ කුරුණෑගල දුම්රිය ස්ථානයේ සම්බන්ධයෙන්. කුරුණෑගල දුම්රිය ස්ථානාධිපති සුමේද සෝමරත්න මහත්මයා. එතුමා තමයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපතිවරයාත්. එහෙනම් ඒ කියන්නේ යුනියන් එකේ සභාපතිවරයාත් එතුමා. හැබැයි සමහර යුනියන් නම් තියෙනවා මේ කිසිම සම්බන්ධයක් නැහැ සංගමේ සභාපති හෝ නිලධාරි මණ්ඩලය පත් වෙලා එනවා. හැබැයි ඒකේ නෑ අදාළ විෂය නෑ. දැන් දුම්රිය සාමාන්‍ය අධිකාරුන්ගේ මොකද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ නම් මෙතුමා ස්ථානාධිපතිවරයෙක් හරි. හැබැයි සමහර සංගම් තියෙනවා මේ ඒ අදාළ සංගමයට කිසිදු සම්බන්ධයක් නැහැ. එයාගේ ශේෂ්ත්‍රයවත් නැහැ. ඒ කියන්නේ කෑම කඩ සංගම් තියෙනවා කෑම කඩයක් නැහැ. කෑම කඩයක් නැහැ. ඔව්. එතකොට මේ
සමහර යෝගේ ගොඩක් තියෙනවා. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සමහර වෘත්තීය සමිති තියෙනවා. ඒකට ඉන්නේ ආගමික මේ කොට්ටාසයන් නියෝජනය කරනවා. ඒ වගේ තියෙන ඉතින් කමන්නේ මෙතන නම් ඉතාම හොඳ ප්‍රවණතාවයක්. මේ දුම්රිය ස්ථානාධිපතිතුරුන්ගේ සංගමයේ සභාපතිවරයා තමයි කරුණායකල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඉදලා කරන්නේ. ඔව් දැන් එතුමා මේ පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කරන්න ජනතාව මේ පොදු ප්‍රවාහනයට ගෙන්වා ගන්න මේ දරන උත්සාහය ගැන අපි එතුමත් එක්ක කතා බහ කළා මේ කුරුණෑගල දුම්රිය ස්ථානාධිපති සුමේද සෝමරත්න මහත්මයා. ඔබ තුමන්ගේ දුම්රිය ස්ථානය තුළ අපේ රටේ පොදු ප්‍රවාහන සේවාව භාවිත කරන ජනතාව වෙනුවෙන් සුවිශේෂී වූ සේවාවන් කිහිපයක් ලබා දීමක් සිදු කරලා තියෙනවා. අපි කැමතියි මුලින්ම ඔබ ඒ ලබා දීලා තියෙන පහසුකම මොකක්ද කියලා ඔබතුමන්ගෙන් යම් පැහැදිලි කිරීමක් කරගන්න. දුම්රිය භාවිතා කරන මගීන්ට දුම්රිය ස්ථානයට පැමිණිලා තමන්ගේ පුද්ගලික වාහනය සුරක්ෂිතව ගාල් කරලා යන්න අවශ්‍ය පහසුකම ලබා දීලා තියෙනවා කුරුණෑගල දුම්රිය ස්ථානයේදී. ඒකට සාධාරණ අයකිරීමක් කරනවා දෙපාර්තමේන්තුව අනුදැනුම මත දෙපාර්තමේන්තු නීතිකම වේදවලට යටත්ව කාර් එකකට වෑන් එකකට දිනකට රුපියල් 100ක් විරෝධ රථයකට රුපියල් 60ක් මෝටර් සයිකලයකට රුපියල් 40ක් ඒ වගේම පාපැදියකට රුපියල් 20ක් වැනි සාධාරණ මුදලක් අය කරලා අපි මේ සේවාව ලබා දීලා තියෙනවා දුම්රිය ස්ථානය තුළ. දැන් ශිරාන් අපි දකිනවා දැන් මේ කොළඹට රාජකාරියට එන්න බලාපොරොත්තුවෙන් දුම්රිය ස්ථානයට එන උදවිය ඇවිල්ලා තමන්ගේ යතුරු පැදිය දාලෙන් තැනක් නැහැ කොතන හෝ පාරක් අයිනේ තමයි දාලා එන්නේ. නැත්තම් මේවට මේ සමහර ස්ථානවල රංගන තියෙනවා මේ පුද්ගලික ඉඩම්. තමන්ගේ ගෙදර ඉඩමේ පොඩ්ඩක් ඉඩ වෙන් කරගෙන එතන හදලා දීපු ස්ථාන තියෙනවා. හැබැයි දැන් අපි කියන්නේ සමහර කෙනෙක් මේක පාර අවහිර වෙන්න පුළුවන් තමන්ගේ වාහනේ එතන අතර කරලා ගියාම. සමහරවිට මේක සොරසතුරු ඇවිල්ලා මේ දේපලයට හානි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අවුව වැස්සට තිබිලා කාගේ හෝ දෙයක් නේ වටිනාකමක් තියෙනවනේ මේකේ. මේ වාහනේට හානි සිද්ධ වෙනවා. හැබැයි එහෙම නැතුව දුම්රිය දෙපාර්තමේන්තුව සතුව කොයිතරම්නම් ඉඩම් තියනවද ඒ ඉඩ කොටසක් එලිපෙහෙලි කරලා ඒකට අවශ්‍ය සෙවන හෝ අදාළ ක්‍රමවේදයක් හදලා දීලා මොකද ආදායමක් උපයන්න පුළුවන් තැනක්නේ. ඉතින් ඒකට මුදලක් වැය කරලා වියදමක් කළාට එයින් ප්‍රයෝජන ගන්න කොටසකුත් ඉන්නවා. ඒ තුල දුම්රිය දෙපාර්තමේන්තුවට නැත්නම් පොදුවේ ගත්තාම රජයට කිසියම් ආකාරයක ආදායමක් ඉපෙන ක්‍රමයකුත් හදා ගන්න පුළුවන්. රංගන මේ රටේ බොහෝ දෙනා අරගලයක් කරානේ. ඒ අරගලය කරලා අපි ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. දැන් පාලකයෝ වෙනස් වුණාට අපි අපේ ආකල්ප වලින් වෙනස් වෙන්නේ නැත්නම් අපි මේ වැඩ කරන විදිහ වෙනස් කරන්නේ නැත්නම් මේ සිස්ටම් චේන්ජ් එක අපිට කරන්න බෑ. අපි සිස්ටම් චේන්ජ් එක කරන්න නම් අනිවාර්යයෙන්ම අපි වෙනස් වෙන්න ඕනේ. අපි හිතන පතන විදිහ වෙනස් වෙන්න ඕනේ. අපි කරන මේ මෙච්චර කාලයක් කරන් ආපු වැඩ පිළිවෙල වෙනස් කරන්න ඕනේ. එහෙම වෙනස් කරොත් තමයි අපේ රටට ඉදිරි දැක්මක් ඉදිරි ගමනක් තියෙන්නේ. දැන් මේ වගේ සිස්ටම් චේන්ජ් කරන දැන් පොදු ප්‍රවාහන සේවාවට ජනතාව ගෙන්වා ගැනීමේ වාසිය මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන්ුත් අපි සුමේද සෝමරත්න මහත්මයාත් එක්ක තවත් කතා බහ කළා. දැන් අපි දන්නවා මේ පහුගිය මේ ඉන්ධන අර්බුදය පැවතිච්ච කාල සීමාවේදී බොහෝ දෙනා කතා බහ කළා ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව දියුණු විය යුතුයි. මගේ ජනතාව දුම්රියට නැත්නම් එහෙම නැත්නම් පෞද්ගලික බස් රථවලට යොමු විය යුතුයි. පුද්ගලික වාහන භාවිතය අවම කළ යුතුයි කියලා. හැබැයි අපි දැක්කේ නෑ පොදු ප්‍රවාහන සේවාව භාවිත කරන ජනතාව පොළඹවන ආකාරයේ ක්‍රියා පාලකයන්ගෙන් සිද්ධ වෙනවා. දැන් ඔබ පුද්ගලික වේදේ ආරම්භ කරලා තියෙනවා. අපි කොහොමද ජනතාවට මේ පහසුකම් ලබා දීම වටින්නේ මේ වෙලාවේදී? ඔව් ඇත්තටම ජනතාවට මොකද පුද්ගලික ආයතන මේ දේවල් කරනවා. මොකද දුම්රිය ස්ථාන ආසන්නව බොහෝ ප්‍රදේශවල පුද්ගලික රථගාල දැන් පොල්ගහවෙල දුම්රිය ස්ථානය ගත්තාම ඒ ආසන්නයේ ප්‍රාදේශීය සභාවෙන් ක්‍රියාත්මක වෙන රථගාලක් තියෙනවා. ඔගේ පුද්ගලික මට්ටමින් ක්‍රියාත්මක වෙන ඒවා රඹුකන දුම්රිය ස්ථානය ගත්තාම රඹුකන දුම්රිය ස්ථාන අසල පුද්ගලික මට්ටමින් ක්‍රියාත්මක වෙන ඒවා තියෙනවා. නමුත් මේ තත්ත්වය නෙමෙයි. ඒ වගේ අධික මුදලක් අය කරනවා වෙන්න පුළුවන්. ඊට වැඩිය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් එතුමා කිව්වා වගේ මේ රඹුක්කන පොල්ගහවෙල වගේම කැලණිවැල දුම්රිය මාර්ගය. ඒවා ගත්තාම පස්සේ මුහුදුබඩ දුම්රිය මාර්ගය. දැන් අලුත්ගම කළුතර පානදුර වාද්දුම වගේ ස්ථාන ගත්තොත් එහෙම මේ රත්පලාන ගත්තොත් එහෙම අති විශාල ඉඩ කොටසක් තියෙනවා. ඒ එතනින් යනකොට දකිනවා මේ ඉඩ කොටස අපරාධ නේද? කිසිම දෙයකට පාවිච්චි කරන්නේ නැතුව නේද මේ අතහැරලා දාලා තියෙන්නේ කියලා. සමහර ඒ දුම්රිය ඉඩම් මේ රංගන මේ බලහත්කාරයෙන් අල්ලගෙන තියෙන්නේ විවිධ පාර්ශව. ඔව්. සහ හිතන්න දැන් මේ අදාළ බිම් කොටසක පර්ච් එකක වටිනාකම කීයක් වෙන්න පුළුවන්ද? දැන් දුම්රිය ස්ථානයට ආසන්නයේ තියෙන නාගරික පරිසරයක තියෙන්නේ මේ එක පර්ච් එකක වටිනාකම කීයක් වෙන්න පුළුවන්ද? මේ කියන්නේ මේක විකුණලා දාලා කියලා දුම්රිය කොට දාන්න නෙමෙයි. හැබැයි ඒක පළදායී දෙයකට යොදවන්න පුළුවන් නම්
ඒ තමයි තාමත් වැදගත් වෙන්නේ. මොකද රංගන මේ පුද්ගලික අංශය ඕන තරම් බලාගෙන ඉන්නවා මේ වගේ ව්‍යාපෘතිවල ආයෝජනය කරන්න. නේ දැන් අපි ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් දුම්රිය දෙපාර්තමේන්තුවට රංගන අපේ රටේ මේ භූමියෙන් වැඩි ඉඩම් ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. ලංකාවේ හැම පළාතකම වගේ ඉඩම් කොටසක් තියෙනවනේ. ඉතින් ඒ භූමිය කොහොමද මේ වගේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් පාවිච්චි කරන්නේ? නැත්නම් මේ පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කරන ව්‍යාපෘති වෙනුවෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධිනුත් අපි කතා බහ කළා. දැන් ඒ වෙන් වෙලා තියෙන භූමි ප්‍රමාණය මේ වගේ පොදු ප්‍රවාහනය දිරිමත් කරන්න ශක්තිමත් කරන්න ඵලදායී ලෙස යොදා ගන්න පුළුවන් කියලා නේද ඔබතුමා මේ යෝජනා කරන්නේ? ඔව්. මොකද ඇත්තෙන්ම මේක දෙපාර්තමේන්තුවට සුදු අධිරාජ්‍යවාදීන් දුම්රිය ධාවනය ආරම්භ කරනකොට අවශ්‍ය ඉඩකඩම් වෙන් කරලා ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරලා තියෙනවා. මම උදාහරණයකට කියන්නේ කඳුකර ප්‍රදේශවල ගත්තාම අඹේවැල පට්ටිපොළ ඒ වගේ දෙපැත්තේ කඳු දුම්රිය මාර්ගයට අයත් ප්‍රදේශයේ දෙපැත්ත කඳු පවා තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති වෙලා. මොකද ඒක හේතු වෙන්නේ අනවසර වගා කිරීම ආදී දේවල් වුණොත් ඒ සෝදාපාලුවට ලක් වෙලා පස් කඩා වැටලා වෙයි කියලා ඔවුන් ඒ අවුරුදු 100කට 150කට එහා ඒවා හිතලා තමයි මේ ඉඩම් අත්පත් කරගෙන තියෙන්නේ. ඒවා දුම්රිය දෙපාර්තමේන්තුව මේවා කරලා ඒ කියන්නේ සැලසුම් සහගත තත්වයක තමයි මේ දෙපාර්තමේන්තුව හදලා තියෙන්නේ. කොළඹත් හදවත වගේ රටේ අගනගරයේ වැඩි ඉඩම් ප්‍රමාණයක් තියෙන අපිට. නමුත් ඒවා මේ වෙනකොට යම් යම් අක්‍රමික ආකාරයෙන් විවිධ පුද්ගලයන් අත්පත් කරගෙන තියෙනවා. ඒවා ඒ ගැටලු සහගත තැන් තියෙනවා. නමුත් මේවා තාමත් ඉතුරු වෙලා තියෙන ටික හරි කලබනාකරණයකින් ඉදිරියට ගෙනිච්චොත් අපේ පොදු ප්‍රවාහනය සහ ජනතාවට මේ අර්බුදයක් තිබිච්ච එකෙන් පොඩ එන්න හොඳ රුකුලක් වෙනවා මේ කටයුත්ත. දැන් ඒ වගේම චිරාන් දැන් උදාහරණ ගත්තොත් එහෙම කොළඹ නගරේ කොටුව දුම්රිය ස්ථානය සහ මරදාන දුම්රිය ස්ථානය මේ වගේ කලාපය ඇතුළෙත් අපිට පේනවා මේ ඉඩ සම්පූර්ණයෙන්ම පාවිච්චි කරනවාද. සහ දැන් කොළඹ කොටුව ගත්තොත් එහෙම මේ කොටුව හැම තැනකම පිරීලා තියෙන්නේ, පැක් වෙලා තියෙන්නේ. හැම තැනකම විවිධාකාර ආයතන. නිකන් හිතන්න දුම්රියේ යන්න අපි යනවා කෝච්චියක නගින්න. අද කෝච්චිය පරක්කුයි. නැත්තම් කෝච්චිය එන්නේ නැහැ. යන්න ඕනේ බස් එකක් ගන්න. එතකොට බැස්ටියන් මාවතට හරි ගුණසිංහපුරයට හරි නැත්තම් මේ බෝගහගාවට ගිහිල්ලා CTB ස්ටෑන්ඩ් එකට හරි යනවා. බලන්න කොච්චර දුරක් අපි ගත කරලා එන්න ඕනද. හැබැයි ක්‍රමවේදයක් හදන්න පුළුවන්. මේ දුම්රිය ස්ථානයේ තුල හොයකි ලොකු අතිවිශාල ඉන්ප්‍රමාණයක් තියෙනවනේ. මේවා ඒකාබද්ධ වෙන ක්‍රමයක් හදන්න පුළුවන්. නැත්තම් අපි දන්නවා ලෝකේ වෙනත් රටකට ගියාන් පස්සේ ඒ රටවල මොනතරම් පුංචි ඉඩකඩකුණත් මොනතරම් දියුණුද. දුම්රිය මාර්ගයේ තියෙන්නේ බුහුගතව. පොළව යටින් දුම්රිය යන්නේ. ඊට උඩින් බස් යන්නේ. ඊට උඩින් මේ කේබල් කාර් යන්නේ. එහෙම මේ අපිට සිහිනයක් තමයි රට ඇතුළේ කරන එක. හැබැයි ලෝකයේ වෙනත් රටවල් කළා නම් සිංගප්පූරුවේ තියෙනවා නම් ලෝකයේ වෙනත් රටවල් වලට කරන්න පුළුවන් නම් ඇයි අපිට කරන්න බැරි? ඔව් ඒ කියන්නේ දැන් ඒවට රංගන මේ වගේ හිතන පතන නිලධාරීන් ඉන්න ඕනේ. දැන් ඒවට නායකත්වය දෙන්න නිවැරදි නායකත්වයක් තියෙන්න ඕනේ. බිම් මට්ටමේ ඉඳලම මේ පොඩි තැන ඉඳලම සියලු දෙනා Tamanගේ ආකල්ප වෙනස් කරගත්තොත් අපිට මෙන්න මේ වගේ ගමනක් යන්න පුළුවන් කියන සිතුවිල්ලෙන් අර රැඩිකල් තීන්දුව తీරන නැත්තම් මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනෙම කියලා හිතුවොත් තමයි අර රංගන කිව්වාගේ ලොකු ඉලක්ක වලට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් සමහරලා චිරාන් පොඩි මිනිහා හිතනවා මම මේක කරන්න ගියොත් එහෙම උඩින් මොනවා කියයිද දන්නේ නැහැ. ඉහළ නිලධාරීන් මේකට මොනවා කියයිද දන්නේ නැහැ. දෙපාර්තමේන්තුවේ පැත්තෙන් මොන වගේ දේවල් කියයිද දන්නේ නැහැ. අනේ මිනිස්සු මොදා ගන්න ඕනේ නැහැ. ඔව්. තියෙන වැඩේ කරගෙන එන දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ටික මෙතනින් එහෙට මෙහෙට යවලා එන මගින් ටිකට් එක දුන්නාන් පස්සේ වැඩේ ඇති කියලා හිතාගෙන හිටියා නම් මේ වගේ වෙනසක් කරන්න මේ වගේ සමාජීය කතාබහට ලක් වෙලා මේ වගේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කරන්න පුළුවන් කෙනෙක් බිහි වෙන්නේ නැහැ. හැබැයි ඒකට අවශ්‍ය සහයෝගය ඉහළ නිලධාරීන්ගෙන් නැත්තම් දෙපාර්තමේන්තුව පැත්තෙන් ලැබුණේ නැත්නම් ඒත් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා මේ කුරුණෑගල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කරපු මේ ක්‍රියා පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව මේ කාරණාව කොහොමද දැක්කේ? මේ පිළිබඳව ඔවුන්ගේ සහයෝගයක් ලැබුණා නැත්නම් මේකට විරුද්ධ වුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ ඔබටත්. ඒ නිසා අපි කතා කළා දුම්රිය සාමාන්‍ය අධිකාරියේ WAS EP ගුණසිංහ මහත්මයාත් එක්ක ඒ ගැන. කුරුණෑගල දුම්රිය ස්ථානාධිපතිතුමා පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කරන්න තමන්ගේ පුද්ගලික වාහනෙන් එන ජනතාවට දුම්රිය ස්ථානයේ අසල වාහනය තමන්ගේ පුද්ගලික වාහනේ නතර කරලා දුම්රියෙන් ගමන් යන්න අවශ්‍ය පහසුකම් ටික සලසලා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිවරයා විදිහට මොකක්ද අදහස ඔබතුමාගේ? ඔව් ඇත්ත වශයෙන්ම මේ මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ගැන පළවෙනි සිදුවන්ත වෙනවා. ඔබ කිව්වා හරි ඉන්ධන සහ අනෙක් ආර්ථික ප්‍රශ්න අර්බුදත් එක්ක පොදු ප්‍රවාහනයට යොමු වීම වැඩි වුණා. ප්‍රතිපත්තියක් හැටියට රජය හැමදාම බැලුවේ කොහොමද වැඩියෙන් පොදු ප්‍රවාහන ක්‍රමයට ජනතාව යොමු කරන්න කියලා. ඉතින් එක පැත්තකින් බැලුවාම මේ අර්බුදය එතනට ජනතාව ඉබේම යොමු කරලා තියෙනවා. ඒක එක පැත්තෙන් හොඳ කාරණයක් හිත ගන්නත් පුළුවන්. නමුත් අනිත් පැත්තෙන් අපි
කල්පනා කරන්නේ කොහොමද මගින්ට සුව පහසු විදිහකට එහෙම නැත්නම් ඊටාම කාර්යක්ෂම විදිහට මේක සේවාව සලසන්න කියන එක. ඉතින් එතෙන්දී විශාල අභියෝග ගණනාවක් අපිට තියෙනවා. පහුගිය දවස්වල දකින්න ඇති සමහරක් වෙලාවට වහලේ පවා යන අවස්ථාවක් තිබුණා. ඒව නවත්තන්න තමයි අපි ඊටාම කලින් පියවර ගත්තේ කොහොමද කැපැසිටි වැඩි කරන්න කියලා. අපි දුම්රිය වාර ගන්න සහ ධාරිතාව වැඩි කරන්න යම් පියවර ගත්තා. මේ හැමදේම රංගන මේ එක රැයකින් කරන්න බෑ. හැබැයි අපි මේ එක රැයකින් කරන්න බෑ කියලා මේ වැඩේ පටන් ගන්න නැතුව හිටියොත් නම් කවදාවත් කොහොමවත් කරෙන්නේ නැහැ. ඒ හින්දා මොකක් හරි තැනකින් කොහොම හරි වැඩේ පටන් ගත්තොත් තමයි අඩිය ඉස්සරහට තියලා අර රංගන මුලින් කිව්වා වගේ විදුලි දුම්රිය නැත්තම් කේබල් කාර් මේ වගේ ලොකු ඉලක්කවලට රටක් විදිහට අපිට යන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි සිස්ටම් චේන්ජ් කරන්න අරගලයක් කරා නම් අපි ඇතුලෙන් වෙනස් වෙන්න ඕනේ. මේ වෙනස් වුණ නැත්නම් අපිට මේ දේ කරන්න බෑ. අපි තවත් කතා බහ කළා දුම්රිය සමනධිකාරීතුමත් එක්ක මේ කාරණාව සම්බන්ධයෙන්. අනිත් එක තමයි අපි දන්නවා දුම්රිය ස්ථාන තියෙන්නේ බොහෝ වෙලාවට බොහෝ තැන්වල. ටිකක් නගරයෙන් ඈත හෝ ඊටාම ජනාකීර්ණ තැන්වලට අපේ නෙට්වර්ක් එක එහෙම නැත්නම් රේල් ට්‍රැක් එක යන්නේ නැති තැන් තියෙනවා. එතකොට ගොඩාක් කට්ටිය තවත් ප්‍රවාහන මාධ්‍යයක් පාවිච්චි කරලා තමයි දුම්රියට පැමිණෙන්නේ. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය තමයි උදේ සමහර අපි දැක්ම වලට යන කට්ටිය කොළඹ වලට යනවා නම් ටිකක් දුර බැහැර ප්‍රදේශයෙන් ලංකාවේ තත්ත්වය එකයි දුර බැහැර ප්‍රදේශ වලින් එනවා. ටිකක් දුරින් ඉඳලා බත් මුල බැඳගෙන සමහරට දුවගෙන එන්නේ මේ කෝච්චියට හෝ බස් එකෙන් බැහැලා හෝ එහෙම නැත්නම් බයික් එක පාක් කරලා හෝ දුවගෙන එන්නේ. ඉතින් එයාට ළඟම පහසුකමක් නැත්නම් එයාට ඉතින් අද කාලබහුල ජීවිතයත් එක්ක ඉතින් අපහසු වෙනවා. එතකොට ඉතින් ඒ සඳහා වැඩ පිළිවෙල සකසන්න අපි ඉස්සරින් නම් කල්පනා කරා. මම හිතන්නේ මේ කුරුණෑගල කරලා තියෙන එකක් තවදුරටත් අනිත් තැන්වලත් අවශ්‍යතාව බලලා මගින්ට එහෙම සලසන්න අපි බලාපොරොත්තු වෙනවා. එතුමා කිව්ව කාරණාවත් ඉතා වැදගත් කියලා. මොකද සමහර දුම්රිය ස්ථාන තියෙන්නේ අදාළ නගරයට ටිකක් දුරින් තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ නගරයේ මැද්දේම දුම්රිය ස්ථානේ තියෙන ස්ථාන ඉතාම අඩුයි. මොකද වැඩි ප්‍රමාණයක් තියෙන්නේ නගරයෙන් පිට. නැත්තම් මේ බස් එකේ ඇවිල්ලා බහලා આવොත් හරි නැත්තම් ටිකක් දුර පයින් යන්න ඕනේ. එහෙම නැත්නම් යතුරුපැදි හෝ ත්‍රිවිල එකක ගිහලා තමයි දුම්රිය ස්ථානෙට යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ වගේ දුම්රිය දෙපාර්තමේන්තුවේම තියෙන ඉඩකඩක් වෙන් කරලා තියන්න පුළුවන් නම් රැකියාව වලට යන උදවියට වෙනත් කටයුත්තකට කොළඹ යන උදවියට තමන්ගේ වාහනේ ගාල් කරලා තියලා යන්න පුළුවන් නම් ආරක්ෂිතව සහ සහනදායී මිලකට ඒක මේ දුම්රිය මගියාටත් පහසුවක් වෙනවා. ඒ වගේම එය දුම්රිය දෙපාර්තමේන්තුවට තම රජයටත් සාධාරණ ආදායමක් බවටත් පත් වෙනවා. කියන්නේ ඉන්ධන අර්බුදය විසඳුණා කියලා ඔබ විශ්වාස කරනවා නම් ඇත්තටම කිව්වොත් එහෙම අර්බුදය විසඳිලා නැහැ. මේ තියෙන්නේ මේ පොඩ බැලන්ස් කරලා පොඩ බැලන්ස් කරලා පොඩි ප්ලාස්ටරයක් දාලා තුවාලේ පොඩ වහලා තියෙන්නේ. මේ තුවාලේ තාම යට තියෙනවා. ඒ නිසා මේ අපි අර පෝලිං වල ඉන්න කාලේ අර මේ පෙට්‍රල් ටික ෂෙඩ් එකට එනකල් අපි කතා කරන්නේ දැන් මේ කාර් හරියන්නේ නැහැ කෝච්චිය වලට යන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම පොදු ප්‍රවාහනේ අපි හුරු කරගන්න ඕනේ කියලා කතා බහ කරානේ අපි. ඒතර ඒ දේවල් දැන් අමතක කරලා හරියන්නේ නැහැ. දැන් මේ මොහොතේ අපි තාමත් උත්සාහ කරනවා මේ දේවල් ශක්තිමත් කරන්න. ඔබ සමහර විට කෝච්චි යන කෙනෙක් වෙන්න පුළුවන්. කුරුණෑගල දුම්රිය ස්ථානයට ගිහිල්ලා මේ අත්දැකීම විඳපු කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ දිනපතා රැකියාවට කොළඹ යනකොට තමන්ගේ වාහනේ නතර කරලා ඉන්නේ මේ වගේ පොදු ස්ථානයක වෙන්න පුළුවන්. කතා කරන්න අපිට ඔබේ අදහස් අපිට වටිනවා 0112 55 33 63 අපේ දුරකථන අංකය. Net FM Belungala. Be positive. ආයිබෝන් හයිවේ මාකුඹුර. මට චුට්ටක් දැනගන්න පුළුවන්ද මේ ඕගොල්ලන්ගේ පාකින් තියනවද පහසුකම්? තියෙනවා පාකින්. මෙමෙ මට චුට්ටක් දැනගන්න ඕනේ මිස් මෙමෙ මම මේ කොට්ටාවට අලුතෙන් බෝඩ් වෙලා ඉන්නේ. මගේ වාහනේ දැන් මාකුඹුර බස් ස්ටෑන්ඩ් එකේ පාක් කරලා කෝච්චියේ හරි බස් එකේ හරි කොළඹ යනවා නම් කොහොමද පාකින් ගාස්තු? කාර් එකක්ද? කාර් එකක් ඔව්. ඔව් පැය 12ට 200ක් වගේ වැටෙනවා සර්. පැය 12ට 200ක්. එතකොට මේ මාසෙම තියෙනවා නම් මොකක් හරි ගාස්තු අඩු වෙනවද කොහොමද? දන්නේ කෙනෙක්. ඒක සර් මෙහෙමයි මාසෙම තියෙනවා නම් ඒක කතා කරගන්න ඕනේ. ඒකට ලියාපදිංචි කරගන්න ඕනේ. ඒකට පොඩ්ඩක් ඇවිල්ලා ඔෆිස් එකත් එක්ක කතා කරගන්න ඕනේ. ඔෆිස් සාමාන්‍යයෙන් අද අරලාද? අද නම් සර් පොඩ්ඩක් ඔෆිස් ගොඩක් අඩුයි වගේ. සඳම එන්නකෝ. සෞදවදියේ නේද? සාමාන්‍යයෙන් එහෙම අඩු ගාන අඩු වෙනවද කොහොමද දන්නේ? එහෙම මොකක් හරි තියෙනවා සර් සහනයක්. තියෙනවා නේ? තියෙනවා ෂුවර්ම නෙමෙයි ඇවිල්ලා බලන්නකෝ. නැත්තම් සාමාන්‍යයෙන් පැය 12ට 200යි. ඔව්. නෑ ඒක පොඩ්ඩක් මං හිතන්නේ ඒක තමයි පැය 12ට 200 වුණාට ඔයා එහෙම ඒක ඇවිල්ලා කතා කරගන්න දවසේ මාසෙම තියෙනවද කොහොමද කරන්නේ කියන එක. නැතෙම බැලුම්ගල බී පොසිරියෝ තුලින් අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ කුරුණෑගල දුම්රිය ස්ථානයේ සම්බන්ධයෙන් කුරුණෑගල දුම්රිය ස්ථානාධිපති සුමේද සෝමරත්න මහත්මයා පොදු ප්‍රවාහනයේ ජනතාව යොමු කරගන්න දුම්රිය ගමන් වල ජනතාව යොමු කරගන්න විශේෂ උත්සාහයන් කිහිපයක් දරමින් ඉනවා. ඒ වෙනුවෙන් තමයි මේ Tamanගේ පෞද්ගලික වාහනය දුම්රිය ස්ථානයේ තුල ගාල් කරලා
එදිනෙදා රාජකාරී කටයුතු වෙනුවෙන් ගමන් කරන්න දුම්රිය පාවිච්චි කරන්න අවශ්‍ය පහසුකම් එතුමන් සලසා දී තිබෙනවා. රංගන දැන් මේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දැන් මේකත් ආරම්භ කෙරුණේ මේ විවිධ වූ අරමුණු මේ ජනතාව පොදු ප්‍රවාහන යොදා ගැනීම පොදු ප්‍රවාහන යොමු කිරීමේ අරමුණෙන්නේ. දැන් එතනත් තියෙනවා මේ වගේ මේ Tamanගේ වාහනය නතර කරලා යන්න පුළුවන් ක්‍රමවේදයක්. ඔව් හයිවේ එකේ ඇවිල්ලා බස් එකකින් ඇවිල්ලා තමන්ගේ වාහනේ නැත්නම් ඒ බස් එකකින් යන්න අවශ්‍ය නම් තමන්ගේ වාහනේ එතන දාලා ගමන යන්න පුළුවන් විදිහට. පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් මුලින්ම අපිට පැමිණිල්ලක් ලැබුණා මේ අදාළ ස්ථානයේ මේ පාකින් ගාස්තු ඉතාමත් මිලෙන් අධිකයි. සාමාන්‍යයෙන් පැයකට රුපියල් 100ක් වගේ අය කරනවා කියලා. හැබැයි අපි ඒ සම්බන්ධයෙන් අදාළ ස්ථාන දැනුවත් කරලා පසුව සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වුණා මේ දැන් මේ ගාස්තු යම් මට්ටමකින් සංශෝධනය වෙලා ජනතාවට මේ පොදු ප්‍රවාහනයට යොමු වෙන්න හිතෙන පරිදි ඒ පාකින් ගාස්තු අඩු කරලා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඒ හඬපටේ තමයි ඔබ කලින් ඇහුවේ. අපිට දුරකථනයෙන් ඉන්නවා කතා කරන්න සම්බන්ධ වෙලා වේයන්ගොඩින් රංජන මහත්මයා. අයිබෝන් සුබෝදෑසනක්. අයිබෝන් සුබෝදෑසනක්. ඔව් ඔබතුමාගේ අද මාතෘකාව ඉතාම කාලෝචිතයි අපේ මහත්තයා. අපිට මේ පොදු ප්‍රවාහනයෙන් ඉතුරු කරගන්න ඩොලර් වගේම ඩොලර් කීයක් හරි හම්බ කරගන්න ක්‍රමවේදයක් මේ ප්‍රශ්නය හරහා අපි යම් තාක් දුරට කල්පනා කළොත් හොඳයි කියලා මම මගේ අදහස ඉදිරිපත් කරන්නේ. මම වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිලා ඉන්නේ. මම දැකලා තියෙනවා බොහෝ සංචාරකයන් කටුනායක ගුවන්තොටුපොළේ ඉඳලා වේයන්ගොඩට ඇවිල්ලා නුවර කෝච්චියට නගිනවා. එතකොට මේ ලේසි ට්‍රාන්ස්පෝර්ට් ක්‍රමවේදය තමයි ගොඩක් අය Google එකෙන් හොයන්නේ. නමුත් ආපුවහම උන්ට ඇත්තටම සුව පහසුවෙන් ඉඳගන්න දුම්රිය මැදිරි වෙන් කරගැනීමේ පහසුතාවයක් තියෙනවා. උන් බොහෝ විට මේ තුන්වෙනි පන්තියේ දෙවෙනි පන්තිය හරි ගත්තත් හිටගෙන යනවා. ඊළඟට මේ කටුනායකෙන් දුම්රිය ස්ථානයට වේයන්ගොඩට ආවට පස්සේ උන්ට රෙස්ට් රූම් එකක් නැහැ. Tamanට අඩු ගානේ වැසිකිළියකටවත් යන්න. ඒ තියෙන ඒවා පහසුකම් නැහැ. ඒවා බෝඩ් පැහැදිලිව පෙන්නලා නැහැ. එහෙම සයින් බෝඩ් හොඳ පැහැදිලිව තියෙනවනේ. එන මිනිහෙකුට ගිහිල්ලා කියන්න අහවල් තැනකින් බැලලා ගියහම මේ පහසුකම තියෙනවා කියන එක. ඊළඟට තව එක දෙයක් එක්කව කරන්න ඕනේ. නුවර ඉඳලා පදුල්ල පැත්තට සංචාරකෝ යනකොට ඒ දුම්රියන් ඉතාම ඉතිරි ගිහින් තියෙනවා. ඔවුන්ට අදාළ පහසුකම නැහැ. මේ වෙලාවේ අපේ රට තියෙන්නේ ඩොලර් අර්බුදයක. ඒ හින්දා සංචාරකෝ එන්න පටන් ගත්තාම අපි දැන් ඉඳලා ලෑස්ති වෙන්න ඕනේ. $1 හරි වැඩිපුර ගන්න ක්‍රමවේදයක් ඔවුන්ට පහසුවක් එක්කලා දීලා අනිත් කලාපයේ අනිත් රටවල් එක්කලා කම්පයර් කරනකොට අපේ රටේ විදේශිකයින්ගෙන් කීයක් හරි ගන්න තියෙන ක්‍රමවේදය බොහොම පල්ලෙහා මට්ටමක තියෙන්නේ. ඒකන හිතලා බලලා දුම්රිය දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන් ඉතාම ඉහළ කාර්යභාරයක් තියෙනවා. මේ එක්කලා ඉදිරියට යන්න ක්‍රමවේදයක් හදන්න කියලා මම ඉල්ලා හිටිනවා. හොඳයි බොහොම ස්තුතියි. මේ මොකද එතුමත් කිව්වේ මේ දුම්රියට ජනතාව එකතු කරගන්න පුළුවන් තියෙන අඩුපාඩු ටිකක් හදාගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් විය යුතුයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වෙන්න ඕනේ කියන කාරණාව මතු කරලා තවත් අපිට කෙනෙක් ඉන්නවා කතා කරන්න. හබරාදුවෙන් ගමගේ මහත්මයා අයිබෝන්. අයිබෝන් මහත්තයා මම හබරාදුවෙන් කතා කරන්නේ. මහත්තයා මේ පෞද්ගලික ආරක්ෂක අංශයක වැඩ කරන්නේ දිනපතා රුහුණු කුමාරී දුම්රියෙන් හබරාදුව ඉඳලා මේ බෙන්තරට යනවා. මහත්තයා මට තියෙන ගැටලුව මේකයි. මම වැඩ අවසන් වෙලා නැවත රුහුණු කුමාරී දුම්රිය මම එන්නේ. එනකොට මහත්තයා මට හබරාදුව දුම්රිය නවත්තන්න නැහැ. කලින් නම් දුම්රිය හබරාදුව නැවැත්තුවා. දැන් අපි අහංගමට ගිහිල්ලා හාංගම ඉඳලා මහත්තයා නැවතත් හබරාදුවට තවත් බස් එකක් අපි එන්න ඕන. මේක මහත්තයා අපේ පැත්තෙන් අපේ ගොඩක් ජනතාවට සෑහෙන අසාධාරණයි මහත්තයා. කරුණාකරලා මහත්තයා අපිට ওই සීග්‍රාමී දුම්රිය හබරාදුව දුම්රිය ස්ථානේ නතර කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. මම හිතන්නේ මේ දැන් මේ මොහොතේදී රංගන අපේ නැතිෆින් බැලුම්ගල බී පොසිරි වැඩසටහන දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ශ්‍රවණය කරනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමත් අපිත් එක්ක සම්බන්ධ වුණා විරාමයට කලින්. අපි විශ්වාස කරනවා මේ ජනතාවගේ භූමියේ අත්දැකීම් මේවා තමයි ගැටලු. ප්‍රායෝගිකව බලන්න පුළුවන් නිලධාරීන්ට පුළුවන් සලකා බලන්න පුළුවන් මේ තැන දුම්රිය මේ වෙලාවේ නතර කරන්න පුළුවන්ද බැරිද මොකක්ද තියෙන ගැටලුව කියලා සාධනීය මැදිහත් වීමක් වෙලා මේ දුම්රිය මගියාට සාධාරණයක් වෙන්න එක තමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ. පොදු ප්‍රවාහනයට ජනතාව ආවොත් තමයි මේ ආයතන මේ ලබන පාඩුව හෝ අවම කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතකොට ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අවශ්‍ය තීන්දුව తీරන ගණේ කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ කුරුණෑගල දුම්රිය ස්ථානයේ සුමිත සෝමරත්න මහත්මයා තමන් මේ පොදු ප්‍රවාහන සේවාවට දුම්රියට ජනතාව වැඩි වශයෙන් ගෙන්වා ගන්න කරපු ප්‍රයත්නයේ ඉදිරි ඉලක්ක මොනවද කියලාත් අපිත් එක්ක කතා බහ කළා. අපි මේක වැඩි දියුණු කරන්න දුම්රිය ස්ථාන අධිපතිවරයා විදිහට මම යෝජනා කරලා තියෙනවා. මොකද දැනට අපිට භූමි ප්‍රමාණයේ ඉඩකඩ පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. තවත් දුම්රිය ස්ථාන සීමාවේ තියෙන අදාළ ප්‍රදේශය රථ වාහන ගාල් කරන්න පුළුවන් විදිහට වැඩි දියුණු කරන්න පුළුවන්. ඒ වගේම මෝටර් සයිකල් වලට වගේ
ආවරණ සහිත නැවතුම් පළක් තියෙනවා. ඊට අමතරව තව ඒක වැඩි දියුණු කරන්නත් යෝජනා කරලා තියෙනවා. ඒත් එක්කම තවදුරටත් වාහනවල ආරක්ෂාවට CCTV පද්ධතියක් වගේ දේවල් ස්ථාපිත කරන්නත් යෝජනා කරලා තියෙනවා. මේවා හරහා ආදායම් වැඩිවීමත් එක්ක සහනදායී ක්‍රමවේදයකටත් මාසයේ මුදල එක විදිහේ ගෙවන කෙනෙකුට යෝජනා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රංගන මේ වගේ දැක්මක් සහිත මේ වගේ මේ අර අපි කියන්නේ මේ නිතරම රාමුවෙන් පිට හිතන්න ඕනේ කියලා. නැත්නම් රංගන කිව්වාගේ මේ කෝච්චියේ එන මගීන්ට ටිකට් එක දීලා මේ අර අදාළ නිවේදනයේ කියලා විතරක් හිටියොත් මේවා මේ පැවැත්මක් නැතුව ඒ යට වෙලා යනවා. එහෙම නැතුව මේක ඉස්සරහට අඩියක් තියන්න පුළුවන් ක්‍රමවේද මොනවද? ඒවට ගන්න ඕන තීන්දුව తీරන මොනවද? ඒවා ක්‍රියාත්මක කරන්නනේ කොහොමද? ඒවා ඉදිරි දැක්ම කොහොමද තියෙන්න ඕනේ? මෙන්න මෙහෙම හිතන නිලධාරීන් තමයි අපේ රාජ්‍ය සේවයට ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඇල්ල ODC දුම්රිය ගැන. දැන් කතා වෙනවනේ මේ වෙනකොට. මේ වෙනකොට ලංකාවේ අපේ ඉන්න දේශීය නැත්නම් යන අපේ මිනිස්සු යන මිනිස්සු කතා කරනවා වගේම හැබැයි ඒ වටිනාකම වැඩි වෙන්නේ ජාත්‍යන්තර තුල කතා වුණාම පස්සේ ලංකාවට එන විදේශී සංචාරකයා මේ ගැන කතා කරලා ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය මෙන්න මේ තරම් පහසුකම් ටිකක් තියෙනවා කියලා කියවුනොත් සහ ඒකට ලංකාවේ සුන්දරත්වය පිළිබඳව වුණොතින් කොහොමත් ඒ පණිවිඩය යනවා ජාත්‍යන්තරයට. එහෙම ගියොත් තමයි අපේ රටවල මේ ඩොලර් නැති වෙලාවේදී අපිට සල්ලි උපය ගන්න තියෙන ප්‍රධානතම මාර්ගයකට අපිට මේ ලොකු ශක්තියක් හයියක් ගන්න පුළුවන් මෙතනින්. එනිසා තමයි අපි යෝජනා කරන්නේ දුම්රිය ස්ථානාධිපතිවරයෙක් වෙන්න පුළුවන්. එසේ නොවුනත් අඩුම තරමේ මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න මාර්ග නඩත්තු කරන සේවකයෙකුට පවා කළ හැකි වෙනම කාර්යයක් තියෙනවා. තමන්ගේ රාජකාරී පැවරිච්ච වැඩ ලයිස්තුවෙන් එහාට ගිහිල්ලා තමන්ගේ රාමුවෙන් පිටට පොඩ්ඩක් හිතුවොත් මේ දේවල් කරන්න බැරි වෙන්නේ නැහැ. දැන් අර රංගන කියවනේ මේ LODC දුම්රිය සම්බන්ධයෙන් දැන් මේ ඒ දුම්රිය යන මගීන්ට තියෙන පහසුකම් මොනවද? ඒවා ප්‍රමාණවත්ද කියලත් මේ සුමේද සෝමරත්න මහත්මයා අපිට කතා බහ කළා. මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලාවලින් ඒ වගේ යුත් මාධ්‍යයෙන් බොහෝ ප්‍රචාරයක් ගියා සංචාරක ආකර්ෂණය ලබන දුම්රියක් ගැන LODC දුම්රිය. ඒ දැනුම් දීමත් එක්ක අද උපරිම ධාරිතාවකට ඇවිදින් තියෙනවා මගීන්ගේ ඉල්ලුම වැඩි වෙලා තියෙනවා මේක මාධ්‍ය ජාලවලින් කිය නිසා. හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳහා අලෙවි අංශයක් තියෙනවා. මේකට කරන්න පුළුවන් මෙවැනි වැඩසටහන්. දුම්රිය ස්ථානයේ පැමිණෙනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසලා ඒවා පිළිබඳ මාධ්‍ය මගින් දැනුවත් කරලා ආකර්ෂණය වැඩි කරගන්න පුළුවන්. හැබැයි කනගාටු දුම්රිය දෙපාර්තමේන්තුවේ තැනට තාම ගිහින්නේ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව ඒ තැනට ගිහිල්ලා නැහැ. අපි මේ උත්සාහ දරමින් ඉන්නේ ඒ තැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව කොහොම හරි පොළඹවා ගන්න. මොකද නැත්තම් මේ අපිට අර හැමදාම කියන්න වෙන්නේ කෝච්චි නෑ, කෝච්චි පරක්කුයි, පාකින් නෑ, වොෂ්රූම් නෑ, මේ කිසි පිළිවෙලක් නෑ, මේ වගේ දේවල් කියන්න වෙන්නේ. ඉතින් ඒ දේවල් වලින් මිදුනොත් තමයි මේ ස්ටේෂන් එක පොඩක් ලස්සනට තිබුණොත් තමයි මගින් උනත් පොදුවේ දුම්රිය ගමනෙන් වැඩි ප්‍රමාණයක් යන්න උත්සාහ දරන්නේ. දැන් ළඟන මේ අපේ රටේ මේ තාක්ෂණයත් එක්ක ඉදිරියට යන පරපුරක් නින්නේ. මේ ඔබ දන්නවා ඇති මේ සාමාන්‍යයෙන් Facebook ගත්තාම මේ වැඩි පිරිසක් ඉන්න Facebook සමූහයක් තමයි මේ රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහය. ඔවුන් මේ දුම්රිය ගමන් සම්බන්ධයෙන්ම එකතු වෙච්ච සමූහයක්. නිරන්තරයෙන් දුම්රිය ගමන් සම්බන්ධයෙන් කතා බහ කරන, දුම්රිය ගැටලු සම්බන්ධයෙන් කතා බහ කරන සමූහයක්. අපි මේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් කතා බහ කරනකොට ඔවුන්ගෙත් යම් අදහස් විමසීමක් කළා කොහොමද මේ දේවල් හරියට වෙන්න ඕන කියලා. මේ රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහයේ ප්‍රධානියෙක් වෙච්ච විරාජ් හර්ෂණ. ඇත්තටම පොදු ප්‍රවාහනය කියලා කියන්නේ රටක ආර්ථිකයට බලපාන වැදගත් සාධකයක්. දැන් උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාව මේ මොහොත වෙනකොට ආර්ථිකමය වශයෙන් කඩාවැටීමකට ලක් වෙමින් පවතින අවස්ථාවක්. ඒකට ඒ වගේ අවස්ථාවක පොදු ප්‍රවාහනය ශක්තිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද රටේ ආර්ථිකය දුවවන්න පොදු ප්‍රවාහනයෙන් අනිවාර්යයෙන්ම විශාල දායකත්වයක් ලබා දෙනවා. ඇත්තටම පොදු ප්‍රවාහනය ගැන කතා කරද්දී ලංකාවේ අපිට තියෙන විශේෂයෙන්ම අපි දැන් අද කතා කරන මාතෘකාව වන්නේ එතකොට දුම්රිය දෙපාර්තමේන්තුව. ඇත්තටම අපේ රටේ දුම්රිය පද්ධතිය අපේ රටේ දුම්රිය සේවය ඇත්තටම දෛනිකව ඉතා විශාල මගින් ප්‍රමාණයකට අනිවාර්යයෙන්ම පහසුකම් ප්‍රවාහන පහසුකම් ලබා දෙමින් රටේ ආර්ථිකය දුවන ලොකු දායකත්වයක් දෙන සේවයක් තමයි දුම්රිය සේවය කියලා කියන්නේ. ඇත්තටම දුම්රිය සේවයේ තියෙන ගුණාත්මක බව ගැන උනත් කතා කරනකොට එතන අනිවාර්යයෙන්ම ගැටලු සහගත තත්ත්වයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක ඕන කෙනෙක් පිළිගන්න දෙයක්. ඇත්තටම එතකොට දැන් අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම ගැන කතා කරනකොට එතකොට මේ හැම දෙයක් ගැනම ඒකට බලපාන දුම්රිය ස්ථානයේ ඉඳන් ඒ ලබා දෙන දුම්රිය ඒ ප්‍රමාණය හෝ වේවා. එතකොට ඒ දුම්රියන් ප්‍රමාණය එතකොට ඒ සියලුම දේවල් දුම්රිය ස්ථානයකින් ලැබෙන සේවා ඒ සියලුම දේවල් මේ පොදු ප්‍රවාහනයට අනිවාර්යයෙන්ම ශක්තිමත් කිරීමේදී මේ හැම දෙයක් ගැනම අපි අනිවාර්යයෙන්ම සලකලා බලන්න ඕනේ.
පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා නම් එතුමා කිව්වා වගේ මේ අනික් හැම සාධකයක්ම බලපානවා. ඒ දේවල් හරියට තිබුණොත් තමයි මේ යතුරු පැදියේ කොළඹේන කෙනෙක් හරි නැත්නම් තමන්ගේ මෝටර රථයෙන් රැකියාවට කොළඹන කෙනෙක් හරි තමන්ගේ වාහනේ ගෙදර තියලා කෝච්චිය යන්න එන්න හුරු වෙන්නේ. එහෙම මේ අර නිකන් රස්තියාදු වෙන්න උනොත් එහෙම රංගන ඒ දේවල් වලට යොමු වෙන්නේ නැහැ. ඉතින් මේ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තියෙන සම්පත් ටික උපරිම අන්දමින් කළමනාකරණය කරගත්තොත් මේ දේවල් හරියට කරන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද කියලත් විරාජ් හර්ෂණ අපිත් එක්ක කතා බහ කළා. පුළන් දැන් ගොඩක් කට්ටිය ඇත්තටම දැන් මේ දවස්වල තියෙන මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක ගොඩක් කට්ටිය අපි දකිනවා දුම්රිය භාවිතයට පෙළඹිලා තියෙනවා. එතකොට අපේ මේ දත්තවලට අනුව ඇත්තටම අපිට උදෑසන සහ හවස ධාවනය වෙන ගොඩක් දුම්රියන් වල ඉතයි අධික මගී ධාරිතාවයක් අපිට බලා ගන්න පුළුවන් වෙනදට වඩා. ඇත්තටම ඒකට හේතුව දැන් මේ තියෙන තෙල් අර්බුදයත් එක්ක ගොඩක් අය දුම්රිය භාවිතා කරන්න පෙළඹිලා තියෙනවා. එතකොට ඇත්තටම හොඳ සේවයක් ලබා දෙන්නට බැරි කමක් අපේ දුම්රිය සේවයට නැහැ ඇත්තටම. මොකද අපේ දුම්රිය සේවය කියලා කියන්නේ ගොඩක් වටින සම්පත් තියෙනවා අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට. ඇත්තට මේ ටික හරියට ඒ විදිහට යුටිලයිස් කරලා පාවිච්චි කරන්න පුළුවන් නම් අපේ දුම්රිය සේවයට ඇත්තටම පාඩු ලබන සේවයක් නොවි ආදායම් ලබන රජයට ආදායම් ගෙන දෙන සේවයක් බවට පත් කරන්නට පුළුවන් කියන එක තමයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. මොකද Net FM Balungala. Be positive. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ආශ්‍රිතවත් අපිට පුළුවන් නම් මේ වගේ පොදු ප්‍රවාහනය දිරිමත් කරන මේ වගේ නැවතුම් පළවල් ඉදි කරන්න ඒක මගේ ජනතාවට පහසුවක් වෙයි. ඇයි ඒවා ක්‍රියාත්මක නොවෙන්නේ? ඔබ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපතිවරයා විදියට වෘත්තීය සමිතියක් නියෝජනය කරන කෙනෙක් විදියට කොතනද මේ ප්‍රශ්නේ හිර වෙලා තියෙන්නේ? ඒ ප්‍රශ්නේ හිර වෙලා තියෙන්නේ නව දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයෙක් අපිට පත් වෙලා බොහොම ටික කාලයේ සතියක් දෙකක් විතර. එතුමා හැබැයි මේ පිළිබඳ ගොඩක් උනන්දුවෙන් මේ වෙනකොට කටයුතු කරනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ අපි හිටපු දේශපාලන අධිකාරියේ සියලු අමාත්‍යවරුන්ට කිව්වා. අමාත්‍යවරුන් මේ පිළිබඳ අපි උනන්දුව දක්වපු අමාත්‍යවරුන් හිටියා. මේකේ තියෙන්නේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා මේකට උනන්දු වුණාට, ඒ වගේම අමාත්‍යවරයා උනන්දු වුණාට දෙපාර්තමේන්තුවේ පහළ තලයේ ඉන්න නිලධාරීන් මේවා ක්‍රියාත්මක කරන්නේ. ඔවුන් හැම වෙලේම කටයුතු කරන්නේ දුම්රියට මගින් ආකර්ෂණය කරගන්න නෙමෙයි, මේකෙන් මගින් ඈත් කරන තත්යකට. ඒක හොඳ උදාහරණයක් තමයි කිසිදු පිළිවෙලකින් තොරව වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩිවීම, ඒ වගේම මගීන්ගේ දුම්රිය ගාස්තු වැඩිවීම මේක නිසි ක්‍රමවේදයක් නෑ. මේ වගේ වෙලා තියෙන්නේ මගියා අතතුටටපත් වෙලා මේකෙන් ඈත් වෙන එක. ඉන්ධන අර්බුදය තිබ්බ කාලේ අපි හැමෝම පොදු ප්‍රවාහනයට යොමු වෙන්න ඕන කියලා කතා බහ කළා. හැබැයි ඉන්ධන අර්බුදයට පැලැස්තර විසඳුම් ආවට පස්සේ අපි හැමෝටම පොදු ප්‍රවාහනය අමතක වෙලා දුම්රියේ ගමන් ගියපුව දුම්රියේ රාජකාරියට ආපුව අමතක වෙලා තියෙනවා. හැබැයි ඒ තත්ත්වයේ උඩ පොදු ප්‍රවාහනයට රටේ ජනතාව යොමු කරව ගන්න කුරුණෑගල දුම්රිය ස්ථානාධිපති සුමිත සෝමරත්න මහත්මයා දරන උත්සාහය සම්බන්ධයෙන් තමයි net FM බැලුම්ගලද අපි ඔබත් එක්ක කතා බහ කරමින් ඉන්නේ. දැන් දුම්රියේ යන එන බලාපොරොත්තුෙන් එන කෙනාට දුම්රිය ස්ථානයට එන කෙනාට තමන්ගේ වාහනය ආරක්ෂිතව ගාල් කරලා යන්න පුළුවන් තැනක් සහනදායී මිලකට සපයලා දීලා තිනු මේ කුරුණෑගල දුම්රිය ස්ථානයේ ආසන්නයි. ඉතින් ඒ කටයුත්ත වගේ දේවල් දැන් මේවා භෞතිකව කරන්න පුළුවන්. මොකද දේපල භූමිය තියෙනවා. ඒ භූමිය විධිමත්ව කළමනාකරණය කළොත් එම දෙපාර්තමේන්තුව විසින් මේ විදිහට ඒක ප්‍රයෝජනවත්. දැන් හිතමු දුම්රියේ මැදිරි කොච්චර තියෙනවාද නිසිලස නඩත්තු නොවි පැත්තකට දාපුවා. හරිද? සමහර හිතමු දැන් මේ ධාවනයේ වෙන දුම්රියක ඇතුලේ තියෙන මකුණ්ඩල් ටික කඩලා තියෙනවද අතුපුතු ගාලා සුද්ධ කරලා තියෙනවද සෝදලා තියෙනවද කොච්චර කාලෙකින් මේ භෞතික සම්පත් ආරක්ෂා වෙනවද පාවිච්චියේදී දුම්රියේ දවල් කාලෙත් අපි දකින්නෝනේ මේ ලයිට් බල්බ් පත්තු වෙනවා. ඒවා ඒ වෙලාවට අනවශ්‍යයි. නමුත් ඉතින් එහෙම වෙන්නේ නැහැ. හැබැයි අනිත් කාරණාවක් තමයි චිරාන් මේකෙදි දැන් මානව සම්පත කොහොම කළමනාකරණය කරනවද? කාලෙන් කාලට පත් වෙන ඇමතිවරයා තමන්ගේ ගමේ ඉන්න තමන්ගේ ඡන්දෙට පෝස්ටර් ගහන උදවියට ගෙනල්ලා දෙපාර්තමේන්තු පුරවනවා. හැබැයි ඒ උදවියත් හරියට තමන්ගේ රාජකාරියක් කරනවද කියලා හොයලා බලන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ සියලු දේපල මේ භෞතික සම්පත් සහ මානව සම්පත් නිසිලස කළමනාකරණය කළොත් මේ දුම්රිය දෙපාර්තමේන්තුව විතරක් නෙවෙයි ඕනෑ දෙපාර්තමේන්තුවක් දියුණු කරන්න පුළුවන්. ඒ තුලින් අපේ රටේ අනාගත දියුණුව හදාගන්න පුළුවන් වෙයි. මේ හැම දෙයක්ම රංගන කිව්වා වගේ නිසි කළමනාකාරීත්වයක් යටතේ පාලනය වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ ජනතාවට පහසුකම් අර මේ දේශපාලඥයෝ ඇවිල්ලා Tamanට පෝස්ටර් ගහපු කට්ටිය මේ දෙපාර්තමේන්තුවට පුරවන්න නැතුව මේ දෙපාර්තමේන්තුවේ තියෙන ඉඩකඩ වලින් භූමියෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ආදායම වැඩි කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා හිතලා බැලුවොත් තමයි මේවා දියුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙම ක්‍රම මොනවද කියලා ලෝකයේ අනෙක් රටවල් පාවිච්චි කරන ඒ වගේ ක්‍රම මොනවද කියලා සුමිත සෝමරත්න මහත්මයා කුරුණෑගල ස්ථානාධිපතිවරයා අපිත් එක්ක කතා බහ කළා.
මේවා නිසිත ප්‍රවේදය කරන්න මෙවැනි පාක් ඇන්ඩ් රයිඩ් සිස්ටම් එකට මේ රතගාල් ඇති කරලා තවත් දේවල් ඕන මේක ඇත්තටම දුම්රිය ස්ථානවල තියෙන හිස් ගොඩනැගිල්ල අපි හිතමු සුපර් මාකට් දාන්න පුළුවන් ඖෂධ අලවිසල් දාන්න පුළුවන් මෙවැනි ආකර්ෂණීය තත්වයකට ගේන්න පුළුවන්. දැන් අපි මම ඒ සමිති නායකයෙක් විදිහට තැපැල් දෙපාර්තමේන්තුව ගිහින් තියෙනවා නම් අද පෝස්ට් ඔෆිස් එකේ ඒ අදාළ ද්‍රව්‍ය ගන්න පුළුවන් පෑනක් ගන්න පුළුවන් ඒ තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. අද අපි දුම්රිය ස්ථානයේ තත්ත්වයට අවදින්නේ නැහැ. අපේ යෝජනාව තිබුණා මේ දුම්රිය ස්ථානවල තියෙනවා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනවා අපි මොබිටෙල් ජාලය හරහා මෙවැනිම ක්‍රමවේදයකට වතුර බිල ගෙවන්න ලයිට් බිල ගෙවන්න ඒ වගේම තමන්ගේ ලයිසන් එක අලුත් කරගන්න මේ ජාලගත කරණයට එන්න පුළුවන්. එතකොට දුම්රියට ඇවතින් රැඳිලා ඉන්න මගියට ඒ පහසුකම් ටික ගන්න පුළුවන් තත්වයකට ගේන්න පුළුවන්. හැබැයි මේ දෙපාර්තමේන්තුවේ පහළ තලයේ ඉන්න නිලධාරීන්ගේ මේ තියෙන නිද්‍රාශීලී පිළිවෙත හින්දා තමයි මේක යටපත් වෙලා තියෙන්නේ. රංගන මේ අපි දන්නවා දැන් අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගත්තොත් එහෙම ඒවැ ඕනෑ තරම් අර පහුගිය කාල සීමාවෙදි බඳවා ගත්ත උපාධිධාරීන් ඉන්නවා. වාඩි වෙන්න පුටුවක් නැතුව කරන්න දෙයක් නැතුව ඔහේ එහාට මෙහාට වෙවි ඉන්නවා. නිසි රාජකාරියක් නැහැ. නම් කරපු රාජකාරියක් නැහැ කරන්න ඕනේ. ඉතින් අපි යෝජනා කරන්නේ පුළුවන් නම් දැන් අපි දන්නවා වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගන්න අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕනේ. ඔන්ලයින් ගන්න පුළුවන්. හැබැයි තාමත් අපිට බහුතරයක් දෙනා පුරුදු වෙලා ඉන්නේ මේ ගිහිල්ලා ගන්න. දැන් දුම්රිය ස්ථානයේ පුළුවන් නම් මෙහෙම මේ තමන්ගේ වාහනේ ආදායම් බලපත්‍රය ලබා ගන්න පුළුවන් කවුලුවක් විවෘත කරන්න පොඩි කාර්යාලයක් විවෘත කරන්න හරි ලේසි. කෝච්චියට එන ගමන් තමන්ගේ වාහනේ ආදායම් බලපත්‍රය ගන්නවා. නැත්නම් කෝච්චිය එනකල් රැඳී ඉන්න කාල සීමාවෙදී ආදායම් බලපත්‍රය ලබා ගන්නවා. තමන්ගේ ගෙදර ලයිට් බිල, වතුර බිල, ටෙලිෆෝන් බිල ගෙවා ගන්න පුළුවන් ආකාරයේ පොඩි කාර්යාලයක් දාන්න පුළුවන් නම් රාජ්‍ය ආයතන වල ඕන තරම් සේවකයෝට ඉන්න යොදවන්න. එහෙම කරන්න පුළුවන් නම් තමන්ගේ බෙහෙත් ටික ගන්න, තමන්ට අවශ්‍ය බඩු ටික ගන්න ගෙදරට මේ දේවල් ටික දුම්රිය ස්ථානයේ ආසන්නයේ හැදෙනවා නම් අන්න අපි බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක වෙනවා. දැන් එහෙම කළොත් එහෙම ඒ හරහා දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායමක් උපයන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම. මොකද පෞද්ගලික පාර්ශවයත් එයි සමහරවිට රාජ්‍ය ආයතනත් ඇවිල්ලා දුම්රිය ස්ථානය තුල මේ වගේ කොටසක් වෙන් කරගන්න යනවා නම් හිතමුකෝ බැංකුවක ATM මැෂින් එකක් අය කරනවා කියලා. ඒ තුලත් පුළුවන් නම් දුම්රිය දෙපාර්තමේන්තුවට කිසියම් ආකාරයක ආදායමක් සපය ගන්න, උපය ගන්න පුළුවන් නම් මේ පාක් එකක් හදලා මේ වාහන ටික ගාල් කරන එකෙන් ආදායමක් එනවා වගේම බොහෝ දේවල් තියෙනවා කරනවා නම් කරන්න නැත්තම් මේ දේවල් ගැන හිතලා කරන්න පුළුවන් නම් මේ වගේ වැඩ ඕනෑ තරම් තියෙනවා. ඉතින් ඒ කාරණාව පිළිබඳව දුම්රිය සාමාන්‍ය අධිකාරී WAS EP ගුණසිංහ මහත්මයාගෙන් අපි අහුවා. මේ විදිහට පහසුකම් සැලසීමේ හැකියාවක් නැත්නම් දුම්රිය දෙපාර්තමේන්තුවට අතිරේක මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා නේද මේ වගේ ව්‍යාපෘති විශේෂයෙන්ම කොළඹ මරදාන වගේ ප්‍රධාන ස්ථානවල පවා ක්‍රියාත්මක කිරීම. ඔව් අත් වශයෙන්ම හරිය අපිට සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒවෙන් ඔබ කිව්වා වගේ තවදුරටත් නිසියාකාරව එහෙම නැත්නම් ඔප්ටිමලි අපි කියන්නේ මේ නිසියාකාර පොජරණ නැති බව පේනවා. නමුත් ඒ ඉඩම් තියෙන්නේ අත් වශයෙන්ම තියෙන්නේ ඉදිරියේ සැලසුම් දිහා බලාගෙන සමහරක් වෙලාවට අපිට ඉක්මනට යන්න වෙයි. මේ අවස්ථාව අර්බුදකාර අවස්ථාවේ අපිට කතා කරන්න බැරි වුණත් විදුලි දුම්රියකට. එතකොට තව තුන්වෙනි ලයින් එකක් එන්න වෙයි. එතකොට ඒ වගේ තව අපිට තියෙනවා තව සංවර්ධනය කිරීම එක්ස්පැන්ෂන් වලට යන්න ඉඩක් තියාගෙන තමයි මේ හදලා තියෙන්නේ. නමුත් එතකන් ඒ ඉඩම් වල යම් කිසි ආදාය කටයුතු දාගන්න ඒ වගේ මේකේ මහ ජනතාවටත් සේවයක් ලබා දෙන්න දුම්රිය ආදායම වැඩි කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒවයේ තියෙන නීති රීතිපල සහ යම් යම් මැනේජ්මන්ට් එකේ කළමනාකරන කටයුතු ටික විසඳගන්න අපි ක්‍රියා කරමින් ඉන්නේ. අපි බලනවා මරදානේ කොළඹ වගේ අනිත් තැන්වලත් කොහොමද ප්‍රශස්ත විදිහට පාවිච්චි කරන්න කියලා අපිට තියෙන ලෑන්ඩ් ටික ඉඩම් සහ අනිකුත් අපිට දැන් එහෙම දේවල් රංගන මේ කෙරෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. දැන් අර මේ කලින් වතාවේදී මේ සුමිත් සෝමරත්න මහත්තයා කිව්වනේ මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න මේ පහල් නිලධාරීන්ගේ කකුලෙන් ඇදීම් තියෙනවා මේවා කරන්න ගියාම කිසි ඕනකමක් නැහැ කියලා. මේ එහෙම සමගියක් නැහැ එකමුතුවක් නැහැ මේවට බාධා කරනවා කියලා. අපි ඒ කාරණාව සම්බන්ධයෙන් දුම්රිය සමානාධිකාරීතුමන්ගෙන් විමසීමක් කළා. දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍ය අනිකුත් අපේ රජයේ දෙපාර්තමේන්තු වල වෙනස්. මොකද මේක එක පැත්තකින් පැතිරලා තියෙන රට පුරාම සහ අපේ උප දෙපාර්තමේන්තු සහ වැඩ අංශය එතකොට යාන්ත්‍රික ඉංජිනේරු අංශය එතකොට මෝටිව් පවර් අංශය එතකොට සිග්නල් අංශය එතකොට අනිත් උප අංශ ඒවට ඉතා විශාල සංඛ්‍යාවක් සේවකයෝ ඉන්නවා 15000කට 14000කට කිට්ටු. ඉතින් එතකොට සියලු දෙනාම මේක පොදු අරමුණකට යොමු කර ගැනීම ඉතින් ඒකේ අභියෝගයක් තියෙනවා. ඉතින් සමහර කලකට එහෙම යම් ගැටලු ඇති. නමුත් අපි බලන්න පුළුවන් තරම් සාකච්ඡා කරන්න. ඉහළ කළමනාකාරීත්වය මධ්‍යම සහ හැකිතරම් පළවෙහා කළමනාකාරීත්වය සහ සියලු සේවකයෝ සමග සාකච්ඡා පුළුවන් මට්ටමට මේ අපි අර හිතන් ඉන්න ගමන ගැන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සැලසුම් කරන ඉදිරි පියවර ගැන අපි සාකච්ඡා කරලා එතකොට මම හිතන්නේ සියලුම
සේවකයෝ සියලුම අපේ සහෝදර නිලධාරීන් දැනගත්තාම මේක පුළුවන් තරම් දැනුවත් කිරීම තුළින් මම හිතන්නේ පුළුවන් කියලා ඒ හැමෝම එක මේ පෙළකට ගන්න මම හිතනවා ඒ ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියලා අපිට. ඒ වගේම චිරන්ද මේ දුම්රියේ යන එන මගින් ඉන්න දැන තමන්ගේ අවශ්‍යතාවයන් මෙන්න මේ ටික. අපිට දුම්රිය ස්ථානයකදී මෙන්න මේ වගේ පහසුකම් ටිකක් ලබා ගන්න තිබ්බනම් කොච්චර හොඳද කියලා ඔවුන්ටනේ හිතෙන්නේ ඔවුන්ටනේ දැනෙන්නේ. ඒ නිසා රටවරා දුම්රිය මගින්ගේ නිල සමූහයේ ප්‍රධානියෙක් වූ විරාජ් හර්ෂණ ඒ පිළිබඳව කිව්වේ මෙහෙම. ඇත්තටම දැන් අපේ රටේ තියෙන දුම්රිය ස්ථානයක් වගේ දුම්රිය ස්ථානයක් කියලා කියන්නේ බොහෝ දෙනෙක් එක් රැස් වෙන පිරිසක් අනිවාර්යයෙන්ම. එතකොට ඒ වගේ දුම්රිය ස්ථානයකට අපිට එකතු කරන්න පුළුවන් පහසුකම් මොනවද? දැන් මේ දේවල් ගැන කතා කරනකොට දැන් විශේෂයෙන්ම දැන් අපිට දැන් හිතන්නකෝ අපිට දැන් මේකට මගින් අපිට ගෙන්න ගන්නකොටත් අනිවාර්යයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට ඒ ප්‍රවේශපත් අලවිය හරහා වැඩි ආදායමකුත් හිමි වෙනවා. එතකොට ඒ අපිට මගින් ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහ ගැන කතා කරද්දී පාක් ඇන්ඩ් රයිඩ් කියන ඇත්තටම හොඳ කන්සෙප්ට් එකක්. දුම්රිය ස්ථාන ඇත්තටම දුම්රිය ස්ථාන ආශ්‍රිතව විවිධ නිවාසවල වැඩ කරන අය ගොඩක් අය මේක දැනටම ක්‍රියාත්මක කරනවා. ඒගොල්ලන්ගේ නිවෙස්වල පෞද්ගලිකව ඒ යම් මුදලක් අය කරගෙන තමන්ගේ වාහනේ උදේ හවස ඒක ඒ කියන්නේ තියලා පොඩි ගාණක් වෙන් කරගෙන අපිට දාලා යන්න පුළුවන්. ඒ පහසුකම වෙන වෙනම දැන් ඒ කියන්නේ ගෙවල් වලින් ලබා දෙනවා. අපිට ඇත්තටම පුළුවන් දුම්රිය ස්ථානයෙන් ඒ තියෙන ඒ ඉඩකඩ පාවිච්චි කරලා පාක් ඇන්ඩ් රයිඩ් සර්විස් එකක් මොන හරි එහෙම දෙන්න අනිවාර්යයෙන්ම ගොඩක් දුම්රිය ස්ථානවල මම දන්න තරමින් ප්‍රධාන දුම්රිය ස්ථානවලට ඒකට ඇත්තට මේ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. Net FM Belungala. Be positive. Be positive. මේ වගේ මේ රැඩිකල් තීන්දුව తీරන ගන්නකොට ඒවට මේ එරෙහි වෙන යම් පිරිස් ඉන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන්. දැන් මේ ලෑස්ති වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන ඉඩම් ටික පුද්ගලිකයන්ට ලබා දෙන්න. එහෙම නැත්නම් ඒකෙන් යම් කොමිස් මුදලක් ලබා ගන්න. එහෙම චෝදනා එල්ල වෙන්න පුළුවන්. මොකක්ද ඔබේ අදහස සම්බන්ධයෙන්? නෑ එහෙම චෝදනා එල්ල කරාට ඉතින් ඒවා ප්‍රායෝගික නෑ. පුද්ගලීකරණය නෙමෙයි අපේ යෝජනාව රාජ්‍ය ආයතනයක් තුළ ඒ අදාළ අනපනත් රැකෙන ආකාරයෙන් ඍජු තීන්දුව తీරනව ශනිකව ගන්න පුළුවන් මට්ටමට ගෙනාවොත් තමයි මේක ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ මතේ ඉඳගෙන තමයි චෝදනා ඕන තරම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මගීන්ට යහපත් සේවයක් සැලසනකොට පුද්ගලික ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් දුම්රිය ස්ථානයක් අලංකරණය කරගන්න පිරිසිදු කරන්න දෙපාර්තමේන්තුව මගින් සපයන්නේ නැහැ. බොහොම සොච්චම් මුදලක් තමයි දෙන්නේ වැසිකිලි නඩත්තුවට අලංකාරයට මේ වගේ. හැබැයි මේවා ඉස්සරහට යන්න ඕන පුද්ගලික ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ගේ ප්‍රචාරණ දැන්වීමක් හරි මොන හරි දෙයක් දාලා මේවා අලංකාර කරගන්න පුළුවන් තත්යකට ආවනම් ඒවට අපිට තිබිච්ච උදාහරණ තියෙනවා. දැන් කැලණිය දුම්රිය ස්ථානය පොහොර සමාගමෙන් තමයි සියලු අලුත් වැඩියා කටයුතු අතීතයේදී සිද්ධ වුණේ. දැනටත් ඒවා නැවතිලා තියෙනවා. නමුත් මේ වැනි ක්‍රමවේදයකට මේ පුද්ගලික ආයතනත් එක්ක සම්බන්ධ වෙලා දැන් කුරුණෑගල නගරේ ගත්තාම විශාල ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ව්‍යාපාරිකයන්ට උන් මේවට දායකත්වය දෙන්න කැමතියි. නමුත් ඒ දෙපාර්තමේන්තුවේ මේ තියෙන ක්‍රමවේදත් එක්ක බෑ. හැබැයි මේවා වෙනස් වෙද්දී අපි හිතනවා අමාත්‍යවරයයි මේ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයයි මේවට මැදිහත් වෙලා මේ තැනකට ගෙනාවොත් මේවා ගෙනියන්න පුළුවන්. හැමදාම රජේ කියලා රජයේ සියලු දේ දෙනකන් ඉන්නේ නැතුව ආයතන ප්‍රධානීන් විදියට අපි ඒ අපේ සහසම්බන්ධකම් එක්ක අවශ්‍ය කටයුතු කරනවා නම් මේක ඉතින් ඕන කෙනෙකුට කොමිස් මුදල් වලට අපි යට වෙලා මේවා කරන්නේ නැහැ. අපි සත්භාවයෙන් කරන දේ ප්‍රතිඵල මගී ජනතාව ඒක භුක්ති විඳින එක තමයි අපේ එකම අරමුණ. කුරුණෑගල දුම්රිය ස්ථානාධිපති සුමේද සෝමරත් මහත්මයා කතා කළේ ඔහු කුරුණෑගල දුම්රිය ස්ථානයේ ආසන්නයේ තියෙන හිස් බිම් කඩ වෙන් කරලා මේ දුම්රිය යන මගීන්ට වාහන නතර කිරීමේ ගාල් කිරීමේ පහසුකම් සපයලා දීලා තිනවා සාධාරණ මුදලකට. එය මගීන්ට පහසුවක් වගේම එය රජයට ආදායමක් වෙනවා වගේම එය රටේ අනෙකුත් උදවියට පූර්වාදර්ශයක් වෙනවා. ඒ පිළිබඳවයි අද අපි බී පොසිටිව් තුලින් කතා බහ කරේ. සාම්ප්‍රදායික මට්ටමින් එහාට ගිහිල්ලා ගන්න තීන්දුව తీරන වලින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවෙන වාසි මොනවද කියලා රට වඩා දුම්රිය මගින්ගේ නිල සමූහයේ ප්‍රධානියෙක් වෙච්ච විරාජ් හර්ෂණ අපිත් එක්ක කතා බහ කළා. ඇත්තටම දුම්රිය ස්ථානවලට දැනට තියෙන අපේ සාම්ප්‍රදායික දුම්රිය ස්ථානයකින් තොර ඉතා ඊළඟ මට්ටමේ දුම්රිය ස්ථානයක් කියන්නේ අපිට දෙන්න පුළුවන් පහසුකම් වැඩි දියුණු කරමින් දැන් උදාහරණයක් විදිහට ATM යන්ත්‍ර එතකොට අපිට ඉඩ තියෙන දුම්රිය ස්ථාන සංවර්ධනය කරලා ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක අලුතෙන්ම ඩිසයින් කරලා එතකොට කන්ස්ට්‍රක්ෂන් එකක් අලුතෙන් කරලා අපිට පුළුවන් ඒ කියන්නේ දුම්රිය ස්ථානය තුළ උදාහරණයක් විදිහට වෙළඳ සංකීර්ණ වගේ දේවල් එකතු කරගෙන මොකද මේ සියලු දේම ආදායම ලැබෙන දුම්රිය දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන් එතකොට උදාහරණයක් විදිහට දැන්
අපි හිතමු මොදු බඩ මාර්ගයේ තියෙන යම් දුම්රිය ස්ථානයක් අපිට පුළුවන් දුම්රිය ස්ථානය පල්ලෙහ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ දුම්රිය ස්ථානය තිබිලා ඊට පස්සේ ෆස්ට් ෆ්ලෝර් එකට වගේ සුපර් මාකට්ස් වගේ ඒ වගේ දේවල් වලට රෙන්ට් අවුට් කරලා එතකොට ඒක මගින්ටත් ලොකු සර්විස් එකක් මොකද මගින්ටත් දුම්රිය ස්ථානයට ආවහම දුම්රිය ස්ථානය තුලම අපිට පහසුකම් තියෙනවා යම් කිසි දේවල් මිලදී ගන්න ඒ වගේම ATM යන්ත්‍ර වගේ දේවල් ලබා දෙන්න පුළුවන් නම් ඒ මුදල් ගනුදෙනු කරන්න එතකොට දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායමක් ලැබෙන ගමන් ඒ වගේ දෙයක් මගින්ට දෙන්න පුළුවන් නම් ඇත්තට මේක මගින්ටත් ලොකු ඇත්තටම සපෝට් එකක් වෙයි අනිවාර්යයෙන්ම එතකොට මගින් දුම්රිය ස්ථාන වලට එන්න ආකර්ෂණයක් තියෙනවා අනිවාර්යයෙන්ම කවුරු මොනවා කිව්වත් අපේ රටේ රාජ්‍ය සේවය වෙනුවෙන් පොදු ප්‍රවාහනය වෙනුවෙන් දුම්රිය සේවය වෙනුවෙන් දෙයක් කරන්න උත්සාහ දරන නිලධාරීන් ඉන්නව නම් ඔවුන්ට අපගේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරන්න ඕනේ. මොකද එහෙම මේ රාමුවෙන් පිට හිතලා දෙයක් කරන්න උත්සාහ කළොත් තමයි මේ රටේ අර අපි බලාපොරොත්තු වෙච්ච සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම මේ කරපු දේවල් පූර්වාදර්ශයක් විදිහට අරගෙන තවත් තැන්වල තවත් දේවල් කරන්න පුළුවන්. මේ දේ මොහොම මේට වඩා වෙනස්ව හිතලා මේට පිටින් හිතලා තව අලුත් දේවල් කරන්න පුළුවන් නම් ඒ රටක් විදිහට අපිට ඉස්සරහට යන්න කාරණාවක් වේවි. ඒ බලාපොරොත්තු එක්ක සමුගන්නවා. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. මම චිරාන්. මම රංගන.